සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. පින්නතුනේ ජාතිය බෞද්ධ නාලිකාව බෞද්ධ ආරූප වාහිනී නාලිකාව සදහවත් ඔබ හැම දෙනාගේම හිතසුව පිණිස සත්‍ය අවබෝධයේ දොරගුළු විවර කර දීමේ අපේක්ෂාවෙන් සතියේ සෑම සිකුරාදා දවසකම විකාශය කරන සුපසන් ජීවිතය සාකච්ඡාමය වැඩසටහන අද දවසේදීත් අපි ආරම්භ කරන්නටයි මෙතෙන් සිට සූදානම් වන්නේ. පින්නතුනේ අද දවස තුල එළඹෙන්නා වූ මෙතෙන් සිට එළඹෙන්නා වූ පුණ්‍යවන්ත හෝරාව තුළ අපේ ජීවිතවල සැනසුම සොයා ගන්නට අපි අද දවසේදී අවශ්‍ය කරන දහම් මාර්ගයේ උපයා සපයා ගන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම පසුගිය සතියේදීත් අවධානය යොමු කළ මජ්ක්‍ධිම නිකායට අයත් කායගත සති සූත්‍ර දේශනාව මූලාශ්‍රය කරගෙන පසුගිය සතියේ දේශනාවේ තවත් දිගුවක් ලෙසටයි අද දවසේ සුපසන් ජීවිතයේ සාකච්ඡාමය වැඩසටහන මෙතෙන් සිට විකාශය කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පසුගිය සතියේ දේශනාව ඔබට නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව නොලැබුණා නම් The Buddhist TV YouTube නාලිකාව හරහා ඔබට දේශනාව නරඹන්නට ශ්‍රවණය කරන්නට අවස්ථාව තිබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබට සිහිපත් කරමින් අපේ වැඩසටහන අපි ඉදිරියට පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අනුව දවසේදීත් සුපසන් ජීවිතයේ සාකච්ඡාමය වැඩසටහන ඒකාලෝකමත් කිරීමේ අරමුණින් බෞද්ධ ආරූප වාහිනී මැදිරි පරිශ්‍රයට අප කෙරෙහි අනුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණු බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම පාද නමස්කාරයෙන් යුක්තව සාදුනාද පවත්වමින් වැඩසටහන වෙනුවෙන් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සදහවත්නි අද දේශනාව වෙනුවෙන් ස්වකීය සදැහැති දායකත්වයේ ගනිමින් කටයුතු කරන පින්වත් පිරිස වැඩසටහන වෙනුවෙන් සම්බන්ධ වෙනවා. ඒ පින්වත් පිරිස නියෝජනය කරමින් සූදානම් වෙලා සිටින පින්වත් දෙපළට අපි ආරාධනා කරනවා ප්‍රථමයෙන්ම දේශනාව ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තථාගතමා මෑණී ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා ප්‍රථම කොට පුෂ්ප පූජාවන් සිදු කරන්නට ඉන් අනතුරුව ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන්නට. සදහවතුනි මේ අනුව අද සුපසන් ජීවිතයේ සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් පින්බර දායකත්වයේ ගනිමින් කටයුතු කරන්නේ දෙවෙනුවර කපුගම සාරංගි නිවසේ පදිංචි ශාන්ති විපුලගුණ මෑණියන් ප්‍රධාන ඒ පවුලේ දූ දරුවන් පිරිස. දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වමින් අද දවසේ දේශනාවට ආරාධනා කරන මොහොත. ඉතින් සදහවතුනි පින්වත් හැමදෙනාගේම යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සමෘද්ධිමත් වේවා යනුවෙන් අපි ප්‍රාර්ථනාවන් සිද්ධ කරමින් අද දවසේ වැඩසටහන අපි මෙතෙන් සිට ඔබ වෙනුවෙන් විකාශනය කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මජ්ක්‍ධිම නිකාය තුල අන්තර්ගත වන කායගත සති සූත්‍ර දේශනාවේ තවත් කොටසක් මූලාශ්‍රය කරගෙන අද දවසේ සුපසන් ජීවිතයේ සාකච්ඡාමය වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන්නට අපේ පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරනවා. අපි හැමදෙනාම උතුම් තිසරණ සහිත වූ පංචශීලයේහි පිහිටුවීමෙන් අනතුරුව. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණානුභාවයෙන් සුපසන් ජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙහි අද දවසේ පින්වත් දායකත්වයෙන් කටයුතු කරන දෙවිනුවර කපුගම සාරංග නිවසේ පදිංචි ශාන්ති විපුලගුණ මෑණියන් හා දූදරු පිරිසත් සහභාගී වෙන සවුමත් බෞද්ධ ආමාත්‍ය ජාලයේ පින්වත් සභාපති නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහ සංඝරුවනත් ජීවන්ත පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සවුමත් මේ රටේ හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ දෙසුම සදහම් සාකච්ඡාව නරඹන ශ්‍රවණය කරන ඒ ඔබ සියලු දෙනාමත් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සියලු කායික මානසික සුවයන් නොඅඩුව සැලසෙත්වා ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන ලෞකික ලෝකෝත්තර ඵල සමාධි ප්‍රඥාද පහළ කරගෙන ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම යම් වූද උපකාරක ධර්ම පෙළක්ම වේවායි පළමු කොට ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ගෞරවයෙන් තුන් වතාවක් নমස්කාරය කියන්න. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි
ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්තේ පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත ආමබන්තේ සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුනච පරං භික්ඛවේ භික්ඛු ගච්ඡන්තෝ වා ගච්ඡාමි ති පජානාති තිතෝ වා තිතොම් හේති පජානාති නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාති සයානෝ වා සයානෝම් හේති පජානාති යථා යථා වා පනස්සකායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති සාදු 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 උතුම් තුනුරුවන් සරණයි කාරුණික පින්වත්නි සුපසංජීවිතයේ සදහම් දෙසුම සාකච්ඡාවෙන් පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් අපහා සමගින් ධර්ම මනසිකාරය පවත්වාගෙනම කයින්ද මනසින්ද සම්බන්ධ වෙන්න සියලු දෙනාටම ආරාධනා කරනවා. කයින් සම්බන්ධ වෙන තැන අවබෝධයෙන් යුතු හික්මීම එනම් සීලය අවශ්‍යයි. ඉන් අනතුරුව අවබෝධය නම් වූ මනසින් ප්‍රඥාව දියුණු කර ගැනීම පිණිස සම්බන්ධ වීම අවශ්‍යයි. වැඩි පිරිසක් පුරුදු වී තිබෙන්නේ බොහෝ විටක කායිකව මේ කටයුතු වලට සම්බන්ධ වීම. ඔබේ මතකය අවදි කළොත් කුඩා කාලේ ඉඳලම සිදු කළ පින්කම් බොහෝ විටක මතක් කරන්න පුළුවන් කායිකව සම්බන්ධ වුණු දේවල්. අපි මේ විදියට උපෝසත දිනයන්හි සීලේ පිහිටියා. පින්කම් කළා. දැන් මේ
පින්වත් මව්වරුන්ගේ ජීවිතය කතා කළොත් අත් දෙකින් උයපු දන්, බෙදූ දන්, කළ පින්කම් දෙපා රිදෙනකම්, වන්දනා ගමන්, විහෙර විහාරස්ථාන ශාසනික වශයෙන් කළ බොහෝ කුසල කර්ම හා සමාජික ජීවිතය තුළ හිතවතුන් ඥාතීන් අසල්වැසියන් ආදී වශයෙන් බොහෝම දීර්ඝ ලයිස්තුවක් ඔළුවේ මතක් කරන්න පුළුවන්. දැන් මේවා කායික ක්‍රියාවන්. ඒක තමයි ආරම්භය. එහෙත් ප්‍රධාන වශයෙන් සිදුවිය යුතු දේ තමයි සම්මා ප්‍රඥාව දියුණු වීම. නාමකාය වශයෙන් ස්පර්ශ වීම. මනසින් ඇති කරගන්නා වූ අවබෝධය. පුංචි කාලේ අපි මලක් පුදනකොට ඒ හැඟීමමද වැඩිහිටියන් බවට පත් වෙලත් මලක් පූජා කරනකොට පවතින්නේ. දැන් හිතින් විමසලා බලන්න. පුංචි කාලේ නිසි අවබෝධයකින් තොරව, තේරුමකින් තොරව මල සූදානම් කිරීම, ආසනය පිළිවෙලකට තැන්පත් කිරීම හිතලා ඒ දේ කළා. අදත් ඒ දේ පමණක්ද? මූලික වශයෙන් මල් නෙලලා පරමල් ඉවත් කොට පිපුණු ප්‍රසන්න මල් පිළිවෙලකට සකස් කොට තැන්පත් කිරීම පෑන් ඉස කළ යුතුය. දැන් වැඩිහිටියන් හැටියට, වැඩිහිටියෝ කියන තැන වයසේ කතාවම නෙමෙයි පුතේ. පුංචි දරුවෙකුට නම් සසර පුරුද්දත් මේ ජීවිතේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙමෝපිය වාච්‍ය සියලාගේ වැඩිහිටියන්ගේ පටන් ධර්මයට ලැබි අයගේ ආශ්‍රයත් එක්ක කුඩා කාලේ පටන් ධර්ම මාර්ගයේ තුල සම්මා ප්‍රඥා කියන තැනට එකතු වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය වශයෙන් වැඩිහිටියන් හැටියටත් තවමත් අර අදහස පමණක්ද පවතින්නේ. ගාථාවේ අදහස හැටියට විදර්ශනාවට පුළුවන්කම ලැබෙන්න ඕන. එදා මුල් අවධියේදී විදර්ශනා කියන කතාව නොදැනගන්න ඉන්න ඉඩ තියෙනවා. මේ මල් පරවෙල යන වගේ ජීවිතය අනිත්‍යයි කියලා අදහස ගත්තා. හැබැයි අද මේ වන විට අපිට අවබෝධය තිබෙන්න ඕනි විදර්ශනාව. මේ කයත් ඒ ස්වභාවය අර සරල නිදසුන මල් පරවෙල යනවා. ජීවිතයේ ජාති ජරා ව්‍යාධි මරණ ඔස්සේ හැම මොහොතකම ජීවිතයේ උද්‍යව්‍ය සකස්, උදේ කියන්නේ හට ගැනීම, ඔය කියන්නේ නැතිව යාම. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධය තමයි මල් පූජා කරන විටත් විදර්ශනාවක් හැටියට දැක ගන්න ඕනේ. ওই විදියට අපිට පුළුවන්කම තිබෙන්න ඕනේ මේ ධර්ම කතාවේදී ස්කන්ධ පංචක ලෝකයම විදර්ශනාවට හසු කරගන්න. ඒ අදහස පැහැදිලිනේ. මොකක්ද ස්කන්ධ පංචක ලෝකය කියන්නේ? ඔබ ජීවිතය කියන මේ ස්කන්ධ පංචකය. මොනවද ස්කන්ධ පංචකය? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. ඇයි අපි ලෝකය කියලා කිව්වේ? සාමාන්‍ය ලෝකය කියන්නේ භෞතික ලෝකයට. හිරු සඳු, මහ පොළොව, ආකාශය, මහ සාගරය, ගහකොළ, මේ දේවල් එක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට ධර්මානුකූල අදහසකින් අපේ ලෝකය වෙන්නේ ස්කන්ධ පංචක ලෝකය. මේ රූප වේදනා ආදී ස්කන්ධ පංචකයට තමයි ජීවිතය කියන්නේ. ඒක තමයි ලෝකය කියන්නේ. එතකොට දුක කියන තැනින් දුක කතා කරන්න බියක් ඇති කරගන්නේ නැහැනේ. දුක තුලින් දකින්නේ මොකද්ද ජීවන්ත පුතේ? දුක තුලින් දකින්නේ සැනසුම. සැනසෙල්ල දකින්න. දුක කියන්නේ අඬන්න වැළපෙන්න නෙමෙයි. ඇයි දුක කියන වචන අපි පාවිච්චි කරන්නේ? අපි කැමති පරිදි පණ ඇති හෝ පණ නැති කිසිවක් හෝ කිසිවෙක් පවතින්නේ නැහැ. තමන්ගේම ස්කන්ධ පංචක ලෝකයෙන්, තමන්ගේම ජීවිතෙන්. ස්කන්ධ පංචක ලෝකේ වඩාත් ප්‍රකට වෙන්නේ ඔබට බැලූ බැල්මට රූපස්කන්ධය, මේ කය. තමන්ගේම ශරීරයේ පටන් ස්කන්ධ පංචක ලෝකයක්. ඒකට කියනවා අජ්ජත් වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් තමා කෙරෙන් දකින්න. බාහිද්ද බාහිර ආරම්මණගේ ලෝකයේ දකින්න. අපි කැමති පරිදි පවතිනවද? අපිට ඕන විදිහට ලෝකේ පවතිනවද? ලෝකේ කියන්නේ තමනුත් තමන්ගේ ස්කන්ධ පංචක ලෝකයේත් බාහිර ලෝකයේ පවතිනවද? නැහැ. කිසිවක් පවතින්නේ නැහැ. කිසිවෙක් පවතින්නේ නැහැ. දැන් මේ ධර්මානුකූලව තේරුම් ගත්තේ නැත්තම් එතකොට දුක නිර්මාණය වෙනවා. හිතේ මේ දුක කිසිම තැනක නැහැ. දුකද නැද්ද කියන එකද තීරණය වෙන්නේ අවබෝධය අනුවයි. ඒක ලෞකික වශයෙන් දුකද සැපද කියන එක ධර්මානුකූලව දැක් ගන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මේ කාලය තුළ තරමක් ඉන්ධන හිඟපාඩුව තිබුණා නම්, ආහාර පාන බේත් හේත්වල හිඟපාඩුව වැඩිපුර තිබෙන්නම්
සම්මත ලෝකයේ තුල ඔබට දුකයි. මොකද පුරුදු වෙච්ච දේවල් දැන් ඒ විදිහටම කරන්න බැරි වෙච්ච එක. ධර්මානුකූලව දුකක් කරගත යුතුද? එහෙම කරගත යුතුද? නැහැ. නිවන් මඟ අරමුණු කරන ශ්‍රාවකයෙකුට මේක දුකක් නෙමෙයි. නිවන් මඟ අරමුණු කරන කෙනෙකුට ශ්‍රාවකයෙකුට මේක දුකක් නෙමෙයි. නිවන් මඟ අරමුණු කරන අත්තරින්න ඕන අත්තරින්න නම් අත්තරින්න කියන පුද්ගලෝ දාලා යන්න කියන එක නෙමෙයි. නොකා නොබින්න කියන එක නෙමෙයි. ආහාර අවශ්‍යයි. මොකටද? කාම භෝග ඇහ කන පිනවන්න කියන එකටමද? නැහැ. ධර්මානුකූලව ශාසන බ්‍රහ්මචාරීව රැක ගන්න ඔබ නම් කායික මානසික ශක්තිය ඇති කරගෙන ධර්මානුකූලව ගෘහස්ත ජීවිතය පාත්තන්න. ඇඳුම් පැළඳුම් අවශ්‍යයි. මොකටද? ශරීරය ආවරණය කරගන්න සීතල උෂ්ණ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂාට එක තමයි විවරණය. බේත් හේත් අවශ්‍යයි. බේත් හේත් ගන්න මොකටද? ගිලන් වෙනකොට කායික මානසික චිත්ත ශක්තිය ඇති කරගෙන ජීවිතය ධර්මානුකූලව පාත්තන්න. කොහොම හරි ජීවත් වෙනවා කියන එක නෙමෙයි. නිවාසයක් අවශ්‍යයි. සතුන්ටත් සමහර විටක අඩු ගානේ පුංචි කූඹින්ටත් ගුලක් හරි තියෙනවා. මිනිස්යන්ටත් ඒ වගේ අවශ්‍යයි. මේ ටික පවතින්න ඕනේ. එතකොට සංසාර ගමනත් එක්ක ගත්තොත් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අනුව සියලු සත්‍යයෝම 31යි උත්පත්ති ස්ථාන තියෙන්නේ. කුසල අකුසල අනුව මේ සියලු සත්‍යෝම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ කොහිද වැඩිපුර උපත ලබා තිබෙන්නේ? සතර පායේ. හතරක්ම නෙමෙයි නරකේ පවණක් කොටස 130ක් කෙසේ වෙතත් සතර පාය. එහි දුක ගැන විස්තර කරන්න වෙලාවක් නැහැ. නමුත් ඔබ අහලා තියෙනවා. කල්ප ගණන් සමහර විටක මහා නිරය අවීචි වගේ තැන්වල දුක් විඳින සිද්ධ වෙනවා. දැන් ඔබයි මමයි කවුද හඳුන්වන්නේ? මිනිස්යෝ කියලා. මනං උස්සන්තා මනුස්සා. උසස් මනසක් තියෙන නිසා. උසස් මනසක් තියෙන නිසා හිතන්න පුළුවන්. බුදු වෙන්නත් පුළුවන්. ඒ මිනිස්යෝ සංසාර ගමනේ අප්‍රමාණ කාලයක් දුක් විඳලා ලබාගත් මේ දුර්ලභ මනුස්ස ජීවිතය. පැය 12ම රාත්‍රී විදුලිය නැත්තම් අඩු ගන්න හිතන්න පුළුවන් හෙට උදේවත් ආලෝකයේ සූර්යාලෝකයවත් එයි කියලා. දැන් නිරය කිපුතුනෝ. මහා අන්ධකාරයක ලෝකාන්තරික වගේ ඉන්න වුණොත් හැමදාම කල්ප ගණන් අඳුරෙම තමයි ඉන්න වෙන්නේ. එතකොට මොකද්ද හිතේ? කාට හරි කියන්නේද? හිරු පායනකම් බලාගෙන ඉන්නේද? හඳවත් පායයි කියලා රාත්‍රියේ එළියට බහැලා ඉන්නේද? කාට හරි කියන්නේද? කලාමැදිරි එළියක් බලන්න කියලාද? මට පොඩ්ඩක් කොහෙන් හරි එළියක් හොයලා දෙන්න කියන්න. නෑ, සියලු දෙනාම අප්‍රමාණ කාලයක් දුකක් විඳිනවා. ඔය කෙටි විස්තරය. අප්‍රමාණ කාලයක් දුක් විඳලා දැන් මේ ලබාගත් මනුස්ස ජීවිතය අඩුමතර මෙතනින් පටන් ගමු. දැන් අපට පේන ඔබට පේන මේ දුර්ලභ මනුස්ස ජීවිතයට වටිනාකමක් දීලා තියෙනවද? හැබැයි අගය කිරීමක් කරලා තියෙනවද? මනුස්ස ජීවිතය කියන්නේ ආහාර ගන්න එකයි, නිදා ගන්න එකයි, වර්ගය බෝවීමයි, මරණ බයයි විතරද? මේ දුර්ලභ මනුස්ස ජීවිතේ කොච්චර වටිනාකමක් අගයක් දෙන්න ඕනේද? මේක නැවත ගිලිහිලා ගියොත් නැවත ලබා ගන්න එක ලෙහෙසි නෙවෙයි. දැන් මේ කාලය තුල ජීවන්ත පුතේ මිනිසෙක් වුණ විතරක් නෙවෙයි. අපිට සැනසෙන්න පුළුවන් ගෞතම බුද්ධ ශාසනය මුණ ගැහිලා තියෙනවා. සමහර කාලවල වල මිනිස්සු වුණත් එක ප්‍රතිරූපදේශයක් නෙවෙයි නැත්තම් මිත්‍යා දෘෂ්ටිකයි. සමහරට සම්‍යක් දෘෂ්ටියට එන්න හැදුවත් සත්පුරුෂ සේවනයේ තිබුණත් බුද්ධ ශාසනය නැති වෙන්න පුළුවන්. බුදු උතුමෙක් ලෝකේ පහළ නොවී සිටින්න පුළුවන්. නමුත් මේ කාලය තුල ඒ සියල්ල සකස් වෙලා තියෙනවා. අනේ නිසා ජීවිතයේ අගයක් වටිනාකමක් අපි ඇති කර ගන්න ඕනේ. එනිසා මා අදහස් කළේ සම්මා ප්‍රඥාව. කායිකව සම්බන්ධ වෙනවා වගේම මේ අසවල් පින්කම් කළා. හොඳ ක්‍රියාවන් වලට සහභාගී වුණා. අලෝභ, අදෝස, අමෝහ කුසල සිතුවිලි මුල් කරගෙන කුසල කර්ම වලට සම්බන්ධ වුණා. ප්‍රශ්නාර්ථය. ඔබ සම්මා ප්‍රඥාව ලැබලා තියෙනවද? ධර්මාබෝධයට ඒ පින්කම් හදාගත්තද? එකතු කරගත්තද? පින්කම් තුලත් ඔබ දැක්කේ ඇලීම සහ ගැටීමක්ද? පින්කම් තුලත් ලැබුණේ ඇති කරගත්තේ ලෝභයක්ද, දේශයක්ද, ඇලීම සහ ගැටීමක්ද? තණ්හා මාන දිට්ඨි දෙතනක් තිබුණේ. ප්‍රශ්න කොට බලන්න. එහෙම නොවෙන්නේ. අවබෝධය. බෝධි කියන්නේ අවබෝධය. චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය. ධර්මයේ පැහැදිලි කළේ අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. හට අරගෙන බිඳී නැතිව යන මේ සත්ත්ව සංස්කාර ලෝකේ පණ ඇති හෝවා පණ නැති හෝවා කිසිවක් ලෝභ දෝෂ මෝහ ආදීන් යුතුව අසුරු කරන්න පරිහරණය කළ යුතුනේ. ඇයි? සියල්ල හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිරියාමෙන් නැතුව යනවා. මෙන්න මේ අවබෝධය නිසා දෙමෝපියෝ දරුවෝ ස්වාමි භාර්යා ආදී වශයෙන් රැකියා වෘත්තිය ගේ දොර ආදී වශයෙන් ඔබ සම්මුතිය තුළ
කටයුතු කළත් කොහොමද කටයුතු කරනවද? සීලයේ පිහිටලා. සීලය කියන්නේ සම්මා ප්‍රඥාවෙන් අවබෝධයෙන් යුතු කායික වාසික සංවරයේ පිහිටලා කටයුතු කළත් පරම සත්‍යයට අනුව හිත පුරුදු කොට තිබෙනවා. මේ මම කියන ස්කන්ධ පංචක ලෝකය. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. බාහිර ලෝකයේ අම්මා තාත්තා ස්වාමියා බින්ද හා සංඛත වචනෙන් හඳුන්වන පණ ඇති කියනකොට මහ පොළොව ගහකොළ ගේදොර ඔය ඔක්කොමත් හටගත්ත වගේම නැති වෙලා යනවා. ඒ නිසා සම්මුතියට කටයුතු කළාට මම මගේ කියලා පරම සත්‍ය වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් මගේ නොවේ, මම නොවේ, මගේ වශයෙන් කිසිවක් පවතින්න බෑ. දැන් ඔතන දුක හට ගන්න ඕනේද? නෑ. මේ දුක් වෙන්නේ. මේක තමයි ලෝක ස්වභාවය. බය වෙන්න ඕනේ. බය කියන අඬා වැළපෙන නෙමෙයි. සසරේ ගමනේ ඇති භයානක බව සංවේගය කියන වචනේ තුලින් දැකලා අන්න එතන බය කියන වචනේ සංවේගය තුලින් අතීතේ මෙහෙම වුණා වරද්දාගත්තොත් ඉස්සරහටත් මෙහෙම වෙයි අනාගතයේ සසරෙත්. ඒ නිසා මේ ජීවිතය තුළ මේකට කියන විදර්ශනා උපේක්ෂාව කියලා. සම්මුතියේ සැප. දැන් ඔය බොයි සැපට වාඩි වෙලා ඉන්නේ. පැය දෙකක් ඉන්න කිව්වොත් දැනේ සැපට මොකද්ද වෙන්නේ කියලා. ඒ කොට්ටේ වරදක්ද? කොට්ටෙත් වෙනස් වෙනවා තමයි. හැබැයි ඒක නෙවෙයි වැඩිපුර වෙන්නේ. මොකද එකපාරට දකින්න. මොකද වෙන්නේ? ඔය ස්කන්ධ පංචකේ රූපස්කන්ධයේ ප්‍රශ්නයක් වෙනවා. ඒ මොකද්ද? ඔය කය හැදිලා තියෙන ධාතු හතරකින්. මොකද ඒ ධාතු හතර පුතේ? පඨවි ආපෝ තේජෝ වායෝ. තද ගතිය වැగిරෙන බව උස්නේ වායු. ඔය හතර ඔය ඉරියව්ව ඉන්නකොට භාවිත මනසකින් විදර්ශනාව පුරුදු කළොත් වේදනාව දුක් වේදනා හැට හඳුනාගත්තට ගැටෙන්නේ නැතුව. මොකද මිස්කන්ධ පංචක ලෝකයේ දැන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් මා කැමති පරිදි පවතින්නේ. එතකොට මෙනෙහි කරනකොට සම්මුතිය දුක් වේදනා වුණත් හිතට ගන්නෙ නෑ මගේ මම වෙමි කියලා. මමයේ මාගියකින් දෘෂ්ටියෙන් ගන්න නැති වෙනකොට අර දුක් වේදනා නොදෙනී යනවා. ඒක විදර්ශනාවෙන් පුරුදු වෙන්න ඕන. එහෙම නැත්නම් ඔබට ටික වෙලාවක් යනකොට ධාතු හතර කයේ ආපෝ ධාතුවයි වායෝ ධාතුවයි නිසිලස ගමන් කරන්නේ නැති වෙනකොට ධන හිස් ළඟ පටන් කොන්ද රිදීම පටන් කියයි මට අමාරුයි රිදෙනවා. දැන් ඉතින් ඇති වාඩි වෙන්න ඕනේ. නැගිටින්න ඕනේ ආදී වශයෙන් ඊට පස්සේ ඉරියව් මාරු කරන්න පටන් ගන්න ඕන උතන ඉඳලා. මොකද උනේ? මේ පවතින පුඤ්ජයේ ප්‍රධාන වශයෙන් මෙහි රූපස්කන්ධයේ පඨවි ආදී ධාතුන් අඩු වැඩි වීම එක තමයි ලෙඩ වෙනවා කියන්නේ, ගිලන් වෙනවා කියන්නේ. දැන් මේ පසුගිය කාලය තුළ දැන් අපි තාමත් එහෙමයි. නමුත් මේ වෙලාවේ අපි ඉවත් කරේ මූණේ කටයි බැඳලා තිබ්බේයි. මුව වැස්මක් යොදාගෙන ඒක මුඛ වැස්ම නෙමෙයි මුව වැස්මක් වෙන්න ඕනේ. මුව වැස්ම යොදාගත්තේයි. වරදලා ගත්තොත් වායෝ ධාතුව මරණය දක්වා අරගෙන යන්න පුළුවන් මේකෙන්. අනිත් ධාතුනුත් විසිරලා ගිහිල්ලා විඥාණයට රැඳෙන්න බැරි තත්වයට එන්න පුළුවන්. ඒකට කර්ම ශක්තියත් බලපානවා. හැබැයි ප්‍රධාන වශයෙන් උතුණියාම බීජ නියාම වශයෙන් මේ කොරෝනා උදරත් එක්ක දැක ගන්න පුළුවන්. දැන් මම සාකච්ඡා කළේ පසුබිම. හැම දවසකම පුතේ මේ වැඩසටහනේ අපි පසුබිම සාකච්ඡා කරන්නේ. නැත්නම් ඔබට එක විටම මේක අවබෝධයට ගන්න අපහසු වෙනවා. දැන් ඔබ ජීවිතයේ සිදු කළ බොහෝ පින්කම් කොහොමද අපි සම්මා ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්නේ? ඒක තමයි වැදගත් කියන තැනක ඉන්න ඕනේ. ඒක පැහැදිලිනේ. නැත්නම් ලයිස්තුව කියන්න පුළුවන්. එහෙමනේ. දෙවනුවර ඉඳලා ආව කිව්වම ඔබට ඉතින් දැනෙනවා. නේද? පෙරහැරේ පටන් දේවාලත් මුල් කරගෙන ගමත් එක්ක බැලුවම බොහෝ කාලයක ඉඳලා බැලුම ඔබේ ලයිස්තුව ඔළුවට දැනෙන්න පුළුවන් මෙහෙමයි කියලා. හැබැයි ප්‍රශ්නාර්ථය අපි ගන්න ඕන අපි කවුරුත් ජීවිතේ අපි සම්මා ප්‍රඥාව මා තුළ තිබුණද කියලා. පැහැදිලිනේ? දැන් ස්වාමියාට පින් දෙනකොට තාත්තට පින් දෙනකොට පරමාර්ථ ධර්ම වශයෙන් දැක ගන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. මොකද්ද කොහොමද දකින්නේ? මම කියන ස්කන්ධ පංචක ලෝකයේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණට යටත්. තාත්තා නැත්නම් ස්වාමියා කුමකටද යටත්? තිලක්කණයට. මොනවද තිලක්කණය? අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණට යටත්. දීර්ඝ කතා පැහැදිලි. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හේතුන්ගේ විශ්‍රයාමෙන් නැතිව ගිය විඥාන ඉවර වුණා. ඊට පස්සේ මිදුණාට පස්සේ ආදාහනය කළා. දැන් එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නැහැ. ඒ පෙනුම නැහැනේ. ශරීරය ආදාහනය කළා, මහ පොළොවේ පස්සට කළානේ කළේ. හිතේ තියෙන සංඥාව තියෙන්නේ. ඕනම් පින්තූරෙන් බලන්න පුළුවන්. වෙන එහෙම කෙනෙක් නෑ ආදාහනය කළා. කෙලස් ප්‍රහාණය කොට නොතිබුණා නම් මොකද වෙලා තියෙන්නේ දැන්? මොකද වෙලා තියෙන්නේ? කොහේ උපදිලා ඉන්නවනේ. කුසල් අකුසල් අනෝ. ඒක එතුම තමයි ඒ විඥාණයට අනුව තමයි ඒක හැඩ ගැහිලා තියෙන්නේ. හොඳයි යහපත් වූ නිදසුනක් අනුව මනුස්ස ලෝකයට ඇවිල්ලා නම් ඔබට අයිතියක් තියෙනවා. දැන් මේ අවුරුද්දක් එතකොට කුසට මාස 10ක් තිබ්බොත් මාස දෙකක දරුවෙක් දැනගත්තත් ගිහිල්ලා ඉල්ලුවොත් දෙයිද? දෙයිද? එහෙම දෙන්නේ නැහැ. ඒක වෙන අම්මා අපච්චි කෙනෙකුගේ දරුවෙක්. මේක තමයි අපි කාගෙත් කතාව. ඒ නිසා ජීවිත සිටින කාලය තුළ ධර්මානුකූල අදහසකින් ප්‍රයෝජනයක් ගන්න ලෞකික ලෝකයේ තුළ తాවකාලික ආස්වාදයට බැඳිලා දීර්ඝ දුක අමතක කරන්නේ නැතුව හමු වීම තුළ
අසකනාදී ඉන්ද්‍රියන් පිනවීම තුළ කෙටි කෙටි ආස්වාදයේ තියෙනවා. හැබැයි ඒවා සීලේ පිහිටනකොට සම්මා ප්‍රඥාවෙන් උදව් කරනවා උපාදානය නොකර ගන්න. මොකද උපාදානය කියන්නේ හිතෙන් දැඩිව ගන්න නැති වෙන මමයේ මාගේ කියලා සම්මා ප්‍රඥා උදව් කරනවා. එතකොට අන්න ඒ සම්මා ප්‍රඥා ඇසුරු කරගෙන කායික වාසික සංවරය ඇති වෙනවා. නැත්නම් මේ සීලය කියන පැත්තකට වාඩි වෙලා බලාගත්තට බලාගෙන ඉන්න එකම නෙමෙයි. එහෙම බලාගත්තට හිතේ තරහ වෛරය දැඩි ආසාව තියෙන මොනතරම් අය ඉන්නවද? ඉතින් එහෙම නොවි සම්මා ප්‍රඥාවෙන්ම ඒ අවබෝධය ඇති කරගෙන අස්සාදේ තුළ රැඳුනත් උපාදානය කරගන්නේ හේතුව අස්සාදේ ස්වභාවයත් අපි දැන් මේ සතුටු වන දේත් හටගත් වගේම නැති වෙන. හැම හමු වීමකම වෙන්වීමක් තියෙනවා. දැන් මේට අවුදු ස්වාමියා සමග හමු වෙනකොට දරුවෝ ලැබෙන්නේ ඉස්සෙල්ලා තරුණ වයසේ ඔබ හමු වීම වගේම අස්සාදේ තිබුණා. හැබැයි එහි මොකද්ද? අස්සාදේ තුළ ඊළඟට හේතුන් ප්‍රත්‍යයෙන් සකස් වුණු ඵල විපාක මේ පුද්ගලයෝ වශයෙන් හා ලෝකයේ අරමුණු හේතුන්ගේ විසිරෑමෙන් නැතුව යනවා. මේක තමයි අවබෝධය. එතකොට අපි මේ හඳුනන අඬන්න වැළපෙන්න දුක අනේ අපොයි කියලා අදහසට එනවද? විය යුතු නෑ. හිත පස්සද්ධියට ගන්න පුළුවන් සැහැල්ලු බවට සමාහිත හිතක් කරගන්න පුළුවන්. ඒ අදහස සම්මා ප්‍රඥාවෙන් දකින්න ආරාධනා කරමින් අද කායගත සති සූත්‍රයේ තුල අද කොටස අපි සාකච්ඡා කරන පුතේ ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. තිතෝ වා තිතෝම් හේති පජානාති. නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාති. සයානෝ වා සයානෝම් හේති පජානාති. යතහ යතාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. දැන් මේ අදහස පවතින්න ඕන. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දන්නවා. එහි කායානුපස්සනාවෙත් මේ සඳහන් කරේ ඉරියාපත භාවනා කොටස. ඒ තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. උත් අපි මේ සාකච්ඡා කරන්නේ එහිම අදහස් ඇතුළත් කායගත සති සූත්‍ර දේශන. කායෙහි යථා ස්වභාවයේ නුවණින් දැකගෙන මෙලව ජීවිතයේ සැනසෙලිමත්ව ගත කරන්න. මෙලව ජීවිතයේ ධර්මානුකූලව සැනසෙලිමත්ව ගත කරන්න. නැතුව අර සැනසෙලිමත්ව ගත කරනවා කියනකොට හිතෙන්න පුළුවන් ගේ දොර ගැන, යාන වාහන ගැන, වටිනා ඇඳුම් පැළඳුම් ගැන, ආභරණ ගැන, මිහිරි ආහාර ගැන, ලෞකික විෂය දැනුම ගැන. මේව තමයි එකපාරට එන්නේ. ඒවා සිදුවිය යුතුයි. හැබැයි ඒව ඉටු කරගත යුත්තේ සීලේ පිහිටලා. හැදිච්චකම විනය සංවරකම. ඒවත් එක්ක නෙවෙන්න ඕනේ. නැත්තම් ඉතින් මහ රජුරු උනත් මොකටද? හැදිච්චකම විනය සංවරකම නැත්තම්. දැන් මේ මෞතුමියන්ට පුතේ කියනකොට මොකක්ද ඇහෙන්න ඕනේ? ඇයි මගේ අම්මා කියලා ඇහෙන්න ඕනේ. සරකලොත් එහෙම මොකද හිතේ? නුඹ මොන ලෞකික ලෝකෙස් විශේෂ දැනුම තිබුණත් මොකටද ඉතින් කියලා ගැටිය යුතු නැහැ. දැන් එහෙම ඇහෙන වෙලාවක වුණත් අම්මා ගැටෙන්න ඕනද තරහයි? මොකටද මේ වගේ දරුවෙක් ලැබුවේ කියලා? නෑ, අවවාද කරුණාවෙන් කියන්න පුළුවන්. ඒව පුංචි කාලේ පටම කරෙන්න ඕනේ. එහෙම නොකලා කියලා ගැටීමක් ඇති කරගatu නෑ. කරුණාවෙන් අවවාදයක් දෙන්න පුළුවන්. හැබැයි ගැටීමක් ඇති කරගatu නෑ. දිගු සසර ගමනක හමු වීමක් මේ ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ ආදී වශයෙන් මේ తాවකාලික මුණ ගැහිම නිසා ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ වශයෙන්ුත් සමගිය සතුට යහපත සත්පුරුෂ සංසේවණෙන් ඇති කරගත යුතුයි. හැබැයි තරහ වෛරය ගැටීමකට ඇති කරගත දැඩි ඇලීම කරගත යුතුත් නෑ. එහෙම මියගොත් പ്രേත විශ්ව උපදින්න පුළුවන්. තරහ වෛරයත් එක්ක මිය ගියොත් වැඩිපුරම තිරිසන් ලෝකෙ උපදින්න පුළුවන්. දැන් මේ తాවකාලික හමු වීමක් තියෙන්නේ. ඒව නිසා සම්මුති කටයුතු නොකරුණා කියලා සකස් කරගන්න ඕනේ. සිගාලෝද සූත්‍රයේ සදිසා නමස්කාරයේ ඕනෝන්ගේ යුතුයකම් පෙන්වා දීලා තිබෙනවා. හැබැයි ඒවා සකස් නොවුන කියලා අවවාද කරනවා, කරුණාවෙන් මෛත්‍රියෙන් පෙන්වලා දෙනවා. අපිට සල්ලේක කරන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. ජීවන්ත පුතේ සල්ලේක කරනවා කියන්නේ ඇලීමකින් ගැටීමකින් තොරව ඒ කරුණ දෙස දකින්න. විදර්ශනා දැකීමම තමයි. හටගත් වගේම නැති වෙනවා. ඉතින් සම්මුතිය තුල හොඳයි. සම්මුතිය තුල නරකයි. හැබැයි හොඳයි කියලා දැඩිව ගන්නෙත් නැහැ. නරකයි කියලා ගැටීමකට යන්නෙත් නැහැ. සම්මුතිය තුල හොඳ සහ නරක දකින්න. හොඳ සහ නරක සමග ජීවත් වෙනවා. හැබැයි තදින් ඇලීමකුත් නැහැ, උපාදානයක් නැහැ, ව්‍යාපාදයෙන් ගැටීමකුත් නැහැ. ඒ අවබෝධය තියෙනවා. ඒ අනුව කායගත සති සූත්‍ර දේශනාවේ ගිය සතිය අපි ආස්වාස ප්‍රස්වාසයත් එක්ක සාකච්ඡා කළා. තොරතුරු විතරක් නෙමෙයි. දැන් අපි ගලප ගන්න ඕනේ ජීවිතයට. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාති. ගමන් කරන්නෙමි සිහිය පිහිටවන්න. දැන් අහන්නේ නැහනේ ඔබ වහන්සේ දන්නේ නැති ඇති අපිට තියෙන වැඩ. ওই ගමන් කරනකොට අපි කොහොමද ගමන් කරනවා කියලා දැන ගමන් කරන්නේ කියලා. ඒකද මේ සඳහන් කළේ? නෑ, දන්නවා තියෙන වැඩ කොහොමද කියලා. ගිහි ජීවිතය තුළ පැවිදි ජීවිතයක් නිසිලස පාත ගත්තේ නැත්නම් වැඩ ගොඩ ගැහෙන්න පුළුවන්.
කර්ණීයමෙත්ත සූත්‍රයේ සඳහන් කළ වචන දෙකක් මතකද? සල්ලහුක වුත්ති. අප්පකිච්ච. මොකද අප්පකිච්ච කියන්නේ? වැඩ නොකර ඉන්නවා කියන එකද? නෑ, අල්ප වූ කෘත්‍ය. අල්ප වූ කෘත්‍ය කියන්නේ අඩු වැඩම නෙමෙයි. අවශ්‍ය ප්‍රමාණයේ නිසි පරිදි සිහිය පිහිටුවාගෙන කරන්න ඕනේ. සිහිය පිහිටුවාගෙන කරාම අල්ප වූ කෘත්‍ය බවට දැනෙනවා. නැත්තම් ওই සමහර දෙමව්පියෝ නොසන්සුන්ව හැසිරෙන දරුවන්ට කියන්නේ එක වැඩේ 2-10 කරගෙන අවුල් කරනවා කියලා. ඒක සරල තැන. සතිය සිහියෙන් පිහිටව ගන්න බැරි වුණාම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක හේතුන්ගේ විශ්‍රයාමෙන් නැති වෙනවා කියන අවබෝධයෙන් සම්මුතියට පැවැත්වුවට මම මගේ හෝ නාම ධර්ම පරම සත්‍ය වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් නිත්‍ය සුඛාත්ම වශයෙන් පවතින්නේ නැහැ. මොකක්ද ඒ කිව්වේ? නිත්‍ය සුඛ ආත්ම වශයෙන් පවතින ස්ථිරයි. මම කැමැති පරිදි මේ වගේම සැපයි සදාකාලිකයි කියන තැනක සාසත දෘෂ්ටිය දිගින් දිගට මම කැමැති පරිදි පාත්ත ගන්න පුළුවන් කියන තැනක ඉන්නේ. ඔය අදහසෙන් අවශ්‍ය කරන්න පුළුවන් ප්‍රමාණය ඒ අනුව කරනවා. ඔය අත් දෙකට පවරන්නේ නැහැ නේ. ටොන් 10ක විතර බරක් දෙන්න යන්නේ නැහැ. අත් දෙකට දරා ගන්න පුළුවන් බරක් නේ අපි කරන්නේ යන්නේ. ඒ කරන දේ සිහිය පිහිටවන්න ඕනේ. එතකොට ඔබ සම්මුතිය තුළ සිහිය පිහිටවන්න ඕනේ ඔබේ වෘත්තිය අනුව. හැබැයි පරමාර්ථ වශයෙන් අපි අර සම්මුතිය හා පරමාර්ථය සම්මුතියටයි සීලය පිහිටලා විනය අනුව ශික්ෂණය අනුව මේ දේවල් මම මගේ කියලා හෝ සම්මුතියේ නාම ධර්ම පවත්වා ගන්නේ පරමාර්ථ ධර්ම වශයෙන් කිසිවක් ස්ථිර සදාකාලික නැහැ. හටගත් වගේ නැති වෙන. එතකොට ආතතියකින් තොරව ක්ලමතයකින් වික්ෂෝපයකින් තොරව සිහිය පිහිටවාගෙන කටයුතු කරන. ඒ වගේම අදහස තියෙනවා. අපි දුර්ලභ ලබාගත් මනුස්ස ජීවිතය පවත්වන නෙමෙයි ඔක්කොම කරන්නේ. රැකියාවද වෘත්තියද ආහාරද ඇඳුම් මේ ඔක්කොම දුර්ලභ ලබාගත් මනුස්ස ජීවිතයේ සෝවත්තිකෝ පීති ගමනිය සුවසේ නිරාමිස ප්‍රීතියෙන් යුතුව ගමන් කරන්න ගත කරන්න. නිසා දුර්ලභ ලබාගත් මනුස්ස ජීවිතේ දුකකට හරවගන්නේ, නාස්ති කරගන්නේ, හිරේ විලංගුවේ වැටෙන්නේ, තරහෙන් වෛරෙන් ජීවත් වෙන්නේ, දැඩි ආසාවපත් කරගන්නේ. මේ ඔක්කොම తాවකාලිකයි. කෙටි සතුටක් තියෙන. වරද්ද ගත්තොත් කෙලවරක් දකින්න නැති මුලක් නොපෙනෙන සංසාර ගමනේ වැඩිපුරම සතර පය උපදින්න පුළුවන්. දැන් ඔය සිහියත් එක්ක සමග අපකිච්ච සල්ලහුක වුත්ති. එතකොට සැහැල්ලු ඇවතුම් පැවතුම් හැටියට ජීවිතය පාත්තන්න පුළුවන්. නැත්තම් ඔබ හැමදාම කරන්නේ පැමිණිලි කරන එක. කියා ගන්න බැරි තරම් වැඩ. දැන් නම් ඉතින් ඇති. උදේ ඉඳලා හවස වෙනකන් වැඩ. කාටද පැමිණිලි කරන්නේ? ස්වාමියා බින්ද දෙමෝපියෝ දරුවෝ සාකච්ඡා කරට වරදක් නැහැ. ධර්මානුකූල අදහසකින් උපාදානීය නොකර ගන්න අවබෝධය තියෙන. ඒකට තමයි මේ ධහම. ඒක තමයි එතකොට අපි දුක නිර්මාණය කරගන්නේ. එතකොට පස්සද්ධියක් ඇති වෙන්නේ. චිත්ත පස්සද්ධි, කාය පස්සද්ධි, චිත්ත ලහුතා, කාය ලහුතා, චිත්ත මුදිතා, කාය මුදිතා ආදී වශයෙන් නිවුණු බව, සැහැල්ලු බවක්, ඒ වගේම මෘදු බවක් දැනෙනවා. සම්මුතිය තුළ දුක දැන් ගිලන් වෙනකොට අමාරුයි. තරහින් වෛරයෙන් නෙමෙයි ප්‍රතිකාර කරනවා. සංසිඳුණු ස්වභාවයෙන් සිටිනවා. දැන් හොඳටම ගිලන් වෙලා සමයට කතා කරගන්නත් අමාරුයි. නැගිට ගන්න ටිකක් අමාරුයි මේ රෝගයත් එක්ක. ප්‍රතිකාර කරනවා. කල්යන්න පුළුවන් සුවපත් වෙන. ඔබ කොහොමද? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? ධර්මානුකූල අදහසකින් මොකද්ද කියන්නේ? මොන කර්මයක්ද දන්නේ මට මේක වුණේ මම කොච්චර මේ අද්දකින් දන් දුන්නද? ඇයි මට මෙහෙම වුණේ කියලා අඬනවද? එහෙනම් මොකද්ද කියන්නේ? මොකක්ද දැන් කියන්නේ? මෙනෙහි කළොත් නෑ මම සුවපත් ඉන්නවා. බෙහෙත් කරනවා. අපහසුකම් තියෙනවා. හැබැයි ධර්මානුකූලව හිත සුවපත් කරගෙන ජීවිතේ මෙපමණ කාලයක් කළ දාන සීල භාවනා ආදී වශයෙන් පින්කම් හා සීල සමාධි ප්‍රඥා භ්‍රමචර්යා මාර්ගයේ කුසල ධර්මත් මෙනෙහි කරලා ජීවිතයේ අතහාර්ථයේ තේරුම් අරගෙන අපහසුකම් තිබුණත් ප්‍රතිකාර කරගන්නා ගමනේ සිත සංසිඳවගෙන ජීවිතේ පාත්තන. හිතේ සැනසෙල්ලක් ඇති කරගන්න. පස්සද්ධියක් තියෙනවා. නිවුණු බවක්, සැහැල්ලු බවක් හිතේ තියෙනවා. එතකොට කය ගිලන් වුණා සිත ගිලන් කරගන්නේ කියන බුදුරජාණන් වහන්සේගේ අවවාදයට හිත නතු කරනවා. එතකොට සුවේ නේද? මේකනේ අවශ්‍ය කරන්නේ. කය හොඳට තියෙන අය හිතේ ගිලන් බව ඇති කරගෙන දුක් විඳමින් හඬ සිටින ලෝකයක සමහර තැනක කය ගිලන් වෙලා හිටියත් නිරෝගී වෙන්න ප්‍රතිකාර කරනවා. සිත ගිලන් කරගන්නේ තුව සුවපත් සිටීම ඒකනේ වඩා වටින්නේ. මොනෝ නැතුණත් අඩු ගන්න මට හිතේ සනසිල්වත් තියෙන්න ඕනේ කියලා එහෙම කියනෝනේ. බොහිටක තරුණ දෙමෝපියෝ තරුණ ස්වාමීන් කියනෝනේ. මොනෝ නැති උනත් කමන්නේ හිතේ සන්තුෂ්ටිය සනසිල්ල ජීවිතේ තියෙන්න ඕනේ කියලා. හොඳයි. ඉතින් මේ අවබෝධය පවතින්න ඕනේ. එතකොට දැන් මේ සඳහන් කරන සනසිල් ලබන්න ගමන් කරනවා කය ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. ගමන් කරන්නේ මේ දැන කටයුතු කරන. කවුද ගමන් කරන්නේ? සම්මුතියෙන් පුද්ගලයෙක් ගමන් කරනවා. පරමාර්ථයෙන් පුද්ගලයෙක් ගමන් කරනවද? නැහැ. ධාතු හතරක් තමයි ඔය ගමන් වෙන්නේ.
දැන් මේ වාඩි කරලා තියෙන ධාතු හතරක්. ස්කන්ධ පංචකයේම තියෙනවා. ප්‍රධාන වශයෙන් කයක් කියලා තියෙන ධාතු හතර. ඒතර ගමන් කරන්නේ ධාතු හතර. මේ ගමන් කරන්නේ ධාතු හතර. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සමන්නාගත කයට අනිත් නාම ධර්මත් උපකාර වෙන්න ඕනේ. වේදනාව, සංඥාව, සංඛාර, විඥාන. ඒ හතරත් විඥානීය නායකත්වයේ දරාගෙන සැප දුක් මැදස්ත. දැන් අපි ධර්මානුකූලව දකින විදිහේ සැප උනත් දුක් උනත් සඳහන් කළානේ විදර්ශනාවෙන් දකින්න කියලා. දුකයි කියලා හඬා වැළපෙන්නේ හේතුව දැනගෙන මේක තමයි ඵලය අවශ්‍ය කටයුතු කරනවා. නමුත් අපි දුකක් හිතේ නිර්මාණය කරගන්නේ නැහැ කියන එක පැහැදිලි. සැප තමයි සම්මුතිය තුල. හැබැයි තෘෂ්ණාවෙන් මේක දැඩිවල්ල ගන්නෑ. සැප උනත් වෙනස් වෙන්න අවස්ථාවක් තියෙනවා. සම්මුතියේ සැප පරිහරණය කරනවා. හැබැයි හිතෙන් තෘෂ්ණාවෙන් දැඩිව ගන්නෙ නැහැ. පැහැදිලි නෙමෙයි. සඳහන් කරනදී වේදනා සංඥාව ඒ අනුව ඇති කරගෙන සලකුණු වුණත් ඒක සලකුණු මිරිඟුවක් කරගන්නේ මේක සදාකාලික ස්ථිරයි කියලා. අර පඨවි ආදී ධාතුන්ගේ වෙනස් වෙනකොට වේදනාවත් වෙනස් වෙනකොට සංඥාවත් සමහරට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. දැන් මුලින් හිතාගෙන හොඳින් වාඩි වුණ ටික වෙලාවක් යනකොට එතනත් ඉතින් හිතන සැප නැහැ. ඒ නිසා වාඩි වෙනකොටම හිතා ගන්නව සංඥාවටත් හැඟීම දෙනවා. මේ තමයි යථා ස්වභාවය. ඒ බව දැනගෙන තමයි අපි මේ කටයුතු කරන්නේ. සංඛාර කියන්නේ ඊට පසුව ඒ අනුව සකස් කරගන්න සිතුවිලි, අරමුණු. අවසානයේ කර්ම බවට පත් වෙන සංඛාර කියන්නේ හිතේ සංස්කරණය කරන සකස් කරන්නා වූ අරමුණු. විඥානීය ඒ අරමුණු හඳුනා ගන්න. එයා තමයි නායකයා. ඉතින් විඥානීය හොඳට පුරුදු කරලා තියෙන්න ඕන. ඒ පුරුද්ද තමයි සම්මුතිය හා පරමාර්ථය හොඳින් තේරුම් ගන්න කියන්නේ. ඒ දෙක නැවත පැහැදිලිනේ. සම්මුතියට සීලේ පිහිටලා මම මගේ කියලා පැවැත්වුවත් පරම සත්‍ය වශයෙන් කිසිවක් මම මගේ වෙන්නේ නැහැ. සියල්ල හටගත් වගේම නැති වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යට. දැන් මේ කතාව නැවත අහන්නේ කියන්නේ ප්‍රශ්න කරන්න යන්නේ නැහැ. ඒ මොකද්ද කිව්වේ කියලා. දැන් හොඳට අවබෝධයට අපි ගමු. ජීවිතේ පාත්නා තාක්කල් මේ අවබෝධයත් එක්ක ඉදිරියට යන්න පුළුවන්කම තිබෙන්න ඕන. අඩු ගන්න උණහින් බිරිස හැදෙනකොට ප්‍රතිකාර කරන්න. ඊට පස්සේ හිත ලෙඩ කරගන්නවතෝ මට මොකද උනේ කියලා හඬල වැළපිලා කෑ ගහන්න නැතුව ජීවිතයේ යථාර්ථය දැකලා ප්‍රතිකාර කරගන්න මං හිත සුවපත් කරගත්තොත් පීති මනස්ස කායෝ පස්සම්බති. එතකොට වේදනා සංඥාවලත් සංසිඳීම අනුව ඔබට දැනෙන විදිහට මේ කයත් සුවපත් ලෙස දැනෙන පටන් ගන්නවා. එතකොට ගමන් කරන්නේ ධාතු හතර. ධාතු හතරෙන් සමන්නාගත පුඤ්ජය ගමන් කරනවා. මේ ධාතු හතරත් එකින් එක ගත්තත් පඨවි ධාතුව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. ආපෝ ධාතුව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. තේජෝ ධාතුව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. වායෝ ධාතුව අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. හතරම එකට එකතු කරලා කය. කය විතරක් නෙවෙයි පුතේ ධාතු හතරත් අස රූප ආදී වශයෙන් මේ උපාදාය රූප තියෙනවා. උපාදාය රූප 24ක්. නමුත් මෙතන විස්තර කරන්න අපිට වෙලාව නැති නිසා ප්‍රධාන වශයෙන් ධාතු හතරෙන් සමන්නාගත පුඤ්ජය එක්ව ගත්තොත් මේ කයත් හටගත් වගේම නැති වෙනවා අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්. ඒ ස්වභාවය දකින උපාද ටිති බංග හට අරගෙන බිඳී නැතු වෙනවා. ඒ නිසා මේ කය ගමන් කරනකොට කය ඇසුරු කරගෙන ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ආග්‍රහණ ඊළඟ කොටස් මොනවද? දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසෙන් සිතුවිලි, ධම්ම කියලා කියනවා සිතුවිලි. ඒවා පරිහරණය කරනකොටත් එතකොට මේ ගමන් කරන කය පඨවි ආපෝ තේජෝ වායෝ හතරෙන් සමන්නාගත පුඤ්ජේ. ඒ පුඤ්ජේ කොටස් තමයි දකුණු පාදයේ සාමාන්‍ය වශයෙන් දකුණු පාදයේ ඔසවන ඉස්සරහට යනවා තියෙනවා. වම් පාදයේ ඔසවන ඉස්සරහට තල්ලු වෙනවා තියෙනවා. ඒක දැනෙන්නේ කාය විඥාණය. දැන් මේ පාදයේ ඔසවන්න ඕනි, අත ඔසවන්න ඕනි කියලා විඥාණය අන කරනවා, දැනෙනවා. වායෝ ධාතුවෙන් ඕන උදව්ව. ඔය ඔසව ගන්න බැරිනේ වාතමාරුව කියලා කියන්නේ. වායෝ ගැටලුවක් වෙන තමයි කොන්දරි දෙන්නේ, කකුල ඔසවන්න බෑ, අතේ අමාරුව. එතකොට ස්නායු දුර්වලතාවයත් එක්ක වායෝ ධාතුවේ ගැටලුව. ඒ වායෝ ධාතුවෙන් උදව්ව දෙන්න ඕනේ. අනිත් ධාතු දෙකක් තියෙනවා. ඒ ආපෝ ධාතුවයි ඊළඟට තේජෝ ධාතුවයි. ඒ ප්‍රධාන වශයෙන් කාය විඥාණයෙන් අදහස දීලා වායෝ ධාතුව ප්‍රදාන කොට ආපෝ ධාතුවයි ආපෝ ධාතුවේ ලේ ප්‍රදාන කොට ඊළඟට තේජෝ ධාතුවෙන් ප්‍රමාණයට හදලා දෙන්න ඕනේ. වැඩිපුර උෂ්ණය හා වැඩිපුර සීතලට ගියොත් එහෙම ලෙඩ ඇති වෙලා ඒක කරගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් මේ හතරෙන් සකස් වුණු මේ පුඤ්ජය එතකොට පාදයේ එතන අත් දෙක ඇස කන නාසය දිව ශරීර මන මේ ඔක්කොම එකට එකතු කරලා දැන් දකිනකොට හටගත්ත වගේම නැති වෙලා යනවා අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. ඒ නිසා සම්මුතියට මගේ පාදයේ මම මේ ඇවිදින්නේ කොහෙද යන්නේ? මම මේ යනවා පාසලට, මම මේ යනවා විහාරයට, මම මේ යනවා සීල් සමාදන් වෙන යහපත් දේවල් ගමු. ඔබ නම් මම යනවා රැකියාවට.
එහෙත් පරමාර්ථ ධර්ම වශයෙන් මේ පුඤ්ජය ස්කන්ධ පංචකයේ ප්‍රධාන වශයෙන් මේ කය තමයි මේ ගමන් කරන්නේ. දැන් පරමාර්ථ ධර්ම වශයෙන් ඇසෙන් දකින රූප පුද්ගලෝ වෙන්න පුළුවන්, වස්තු වෙන්න පුළුවන්. කනින් අහන ශබ්ද, නාසයෙන් ආග්‍රහණ, දිවෙන් රස, කයෙන් ස්පර්ශ, මනසින් සිතුවිලි මේව හඳුනගන්නේ කොහොමද? චක්කු විඥාණයෙන්. ඇසේ රූපය සකස් වෙනකොට චක්කු විඥාණය පහළ වෙනවා. භාවිත අභාවිත අනුව තීරණය වෙනවා. දකිනකොටම අභාවිත හිතක් තිබුණොත් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කයන්ට යටත් කොට දැක ගන්න බැරි හිතක්. දැන් මේ ගමන් කරනකොට අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක නෙමෙයි. නමුත් භාවිතා කළද හිත තමයි මෙහෙවන්න සකස් වෙලා තියෙන්නේ. පුංචි කාලේ නේද අකුරු ඉගෙන ගත්තේ. අවුරුදු 2-3 වාසේ අකුරු කියවන පටන් ගත්තේ. දැනුත් අයනු ආයනු කියවනවද? දැන් කියවන්නේ නැහැ නේ අයනු ආයනු කියලා ගණන් හදන්න යන්නේ නැහැ නේද? පළ පුරුදු ඕනම අවස්ථාවක පුරුදු කරන දේ ඔළුවට එනවා, හිතට එනවා. ඒ වගේ විදර්ශනාව හරියට වඩලා තියෙනකොට දැන් ගමන් කරනකොට අනිච්ච දුක්ඛ අනාත්ම කියන්නේ නැහැ. හැබැයි ඇසෙන් රූපය දකිනකොට චක්කු විඥාණයෙන් හඳුන ගන්නවා සංඥාව ගන්නවා සංස්කාර සකස් වෙන. හැබැයි සියල්ලම අර අවබෝධයත් එක්ක තමයි දැනෙන්නේ. කරුණාවෙන්, මෛත්‍රියෙන්, ඉවසීමෙන්, තවත් කිව්වොත් තදින් ඇලෙන්නෙත් නැහැ, අකමැති කියලා ගැටෙන්නෙත් නැහැ. අපිට ගෝචර සම්පජඤ්ඤයක් තියෙනවා. ගෝචර සම්පජඤ්ඤයේදී ඇවිදිනකොට මම ඇවිදිනකොට දන්න ඒ අදහසත් එක්ක අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ඉදිරියට ගමන් කළා පිටුපසට ගමන් කරත් සිහිය පිහිටවන පරමාර්ථ ධර්මයත් එක්ක ඒ අනුව මම ස්වාමින් වහන්සේ නම. මම කොහොමද හිතන්නේ? කතා කරන්නේ? හැසිරෙන ඔබ අම්මා කෙනෙක්, පිය කෙනෙක්, විවාහකයි, ස්වාමියා බිරිඳ, සොහියුරු සොහිරන් අඩුම තරම මිනිස්සේ. සැපට කැමැති, දුකට අකමැති. මිනිස්සේ සත්ත්ව ලෝකේ කවුරුත් ඒ වගේ. ඔය අවබෝධයත් එක්ක අපි පෙළ ගස්සනවා. එතකොට කිසි විටක දැඩි උපාදානයකට දැන් ඔබේ ගෘහස්ත ජීවිතුණත් විවාහක නම් දකින රූප හඳුනා ගන්න. තාම රහත් වෙලා නැහැ. හැඟීමක් ආවත් uppannam කාම විතක්කං නාදි වාසේති. uppannam ව්‍යාපාද විතක්කං නාදි වාසේති. uppannam විහිංසා විතක්කං නාදි වාසේති. කාම විපාකයක්, විතර්කයක්, ඇලීමක්, ව්‍යාපාදිකයේ ගැටීමක්. දැන් අමනාපයෙන් බැලුවා, වාහනේ යනකොට ඉස්සරහට තල්ලු කරා, කෑ ගැහුවා. දැන් ওই වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන් ගෘහස්ත ජීවිතවල. ඉතින් ওই කිසිවක් කෙරෙහි එක විටකම ඇලීමක් ගැටීමක් එයි. අසෘතව පෘථග්ජන ස්වභාවයේ එහෙත් කල්යාණ පෝතුජන ස්වභාවයෙන් ඉදිරියට පුරුදු කළ සෝතාපන්න නොවුනත් තවම මාර්ගඵලාබෝධයටපත් නොවුනත් හැබැයි ඉහළට ගිහිලා තියෙන අන්ධ බාලතනම නෙමෙයි ඉන්නේ. ඇලුනොත් ඇලුනම, ගැටුනොත් ගැටුනම. අර තවත් කියන්නේ මට වැරද්දක් කළොත් මම ඒකට ඒ වගේ දෙගුණයක්ම වැරද්දක් කරනවා. ඔබ කියන්නේ ඒක නෙමෙයි, ගැහුවොත් ගහනවා කියලා. ඒ අදහස නෙමෙයි. ධර්මානුකූල අදහස ඒක නෙමෙයි ජීවන්ත පුතේ. එහෙමයි. දැන් ජීවන්ත පුතාට ගහන්නවොත් මොකද කරන්නේ? නොගහන්න හැසිරෙනවා. එහෙම දෙයක් නොවෙන්න. එහෙම නැත්නම් කටයුතු වලින් ආරක්ෂා වෙනවා. නීතිය පිහිටක් පතනවා. හැබැයි හිතේ තරහ වෛරය ඇති කරගත යුතුද? නිවන මාර්ගය තුල ඒ පුද්ගලයාගේ ඒ අවස්ථාවේ හිතේ ඇති වෙච්ච දූෂ්‍ය භාවය, තරහව ඔබේ හිතට ගන්නද හදන්නේද? ඒක අපි ගත යුතුනේ ආරක්ෂා වෙන්න. ඔබ ආරක්ෂා වෙන්න. ඔබ පිහිටක් පතන්න. නීතිය පිහිටක් පතන්න. නීතිය පිහිට කියන එක පැහැදිලිනේ. නීතියට කියන්න. හැබැයි හිතේ අර පුද්ගලයේ තරහ වෛර අපි පදිංචි කරගත යුතුනේ. මේ දීර්ඝ සංසාර ගමනේ දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ මේ පුද්ගලයාගේ හැසිරීම නිසා නැවත සතර පායට දා ගන්න ඕනේ නෑනේ. සියලු කෙලෙස් එක්කම මේව දැක ගන්න ඕනේ. දැන් මේක අහගෙන ඉන්න වෙලාව විතරක් නෙමෙයි නේද? ජීවිතේම හැකිතා දුරට පුරුදු කරන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. මෙහෙම කියන එකක් නෑ නේද? ස්වාමීන් වහන්සේ ඉතින් දේශනා කළා නම් තමයි ඕව පුරුදු කරන එක නම් කොහොමද කියලා අපි මේ කල්පනා කරන්නේ අද කියලා. එහෙම හිතනවද? නෑ. කල්යාණවන්තයන්ගේ එකට එකතු වෙමු. එහෙමයි. භයානක කාලයක් එන්න ඉඩ තියෙනවා එහෙම නැත්තම්. ඒ නිසා කල්යාණවන්තගේ පිරිසට එකතු වුණාම අපිට පුළුවන්. දැන් එතකොට සඳහන් කළා වගේ ඇසේ රූපේ චක්කු විඥාණයෙන් හඳුනාගත්ත භාවිත හිතක සම්මුතිය තුල හඳුනාගත්ත හොඳයි නරකයි. හැබැයි තද ඇලීමකුත් ගැටීමකුත් නැහැ. ස්පර්ශය සැප දුක් මධ්‍යස්ථ විඳීම් වලට යනවා පස්සපච්චා වේදනා. හැබැයි එතින්දිත් විදර්ශනාවෙන් පුරුදු කළ යුතු සැපයි හොඳයි. අම්මා කෙනෙක්, පිය කෙනෙක්, ගුණවන්ත කෙනෙක්, සත්පුරුෂ කෙනෙක් අඳුනගත්ත. හැබැයි අපේ ස්වභාවයත් එක්ක දැඩි ඇලීමකට වැරද්දකට යන්නේ. එහෙම එන්නාවත් කාම විතරකයක් හරි ඒක ඉවසන්නේ නැහැ. බැහැර කරන්න ගලවලා දාන්න පුළුවන්කම තිබෙන්න ඕනේ. අර පුරුද්දත් එක්ක. අකමැති අරමුණක් ආවොත් එහෙම ඔබට වැරද්දක් කරන්න ආවොත් එහෙම පරිස්සම් වෙනවා. කටයුතු කරන හැබැයි තරහවකට, වෛරයකට, ගැටීමකට යන්නේ නැතුව පරිස්සමින් සිහියෙන් යුක්තව, සම්මුතියේ සිහියත් යුක්තව කටයුතු කරන හැබැයි පරමාර්ථ වශයෙන් තරහවක් වෛරයක් හිතේ පදිංචි කරගන්න යන්නේ. මේ తాවකාලිකව පැන නැගුණු පුද්ගලයෙක් හැසිරීම නිසා මම දුගතිය හදාගන්නේ නැහැ කියන තැනක අවබෝධය තියෙනවා.
සංසාර ගමනේ මේට වඩා කොයිතරම් දේවල්ට මුණ ගැහිලා තියෙනවද? ප්‍රියයි කියන අප්‍රමාණ වැඩිපුර ඉපදිලා තියෙන සතර පහේ. ප්‍රියයි කියන රජමෙදුරුල ඉපදිලා ඇති. ඔටුනු පළඳලා ඇති. මනුස්සයෝ වෙල අප්‍රමාණ දුක් විඳලා විරූපී වෙලා ඇති. ප්‍රසන්න වෙලා ඇති. සතර පහේ ඉපදිලා අප්‍රමාණ දුක් විඳලා තියෙනවා. රජමෙදුරුල ඉපදිලා තියෙනවා. සුගතියේ ඉඳලා තියෙනවා. දිව්‍ය ලෝක 6ෙම ඉපදිලා ඉඳලා තියෙනවා. දැන් කතාව පැහැදිලිනේ. සමේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔය අවබෝධයේ තියෙන ඔය විදිහට තමයි ඇසට රූප, කණ්ඨ, ශබ්ද නොඑක් දේවල් ඇහෙනේ ගමන් කරන පේනවා වගේම ඇහෙනේ යනකොට බස් එකේ යනකොට ටිකක් සැර කරලා කියන්නත් ඉඩ තියෙන කරුණාවෙන් කියන්න ඉඩ තියෙන මට හරි අම්ම කෙනෙක් වගේ හමු වුණා. තාත්තා කෙනෙක් මගේම දරුවෙක් වගේ කෙනෙක් වුණ ගැහුණා. හොඳයි. කරුණාවෙන් මෛත්‍රියෙන් දැකලා ධර්මානුකූල සැනසෙන ඔබට යහපතක් වේවා කියලා. හැබැයි වැරදි දෙයක් අර විදිහට අහන් ලැබුණොත් දැක්කොත් මොකද වෙන්නේ? කේන්තියෙන් එනවද? තරහින් වෛරයෙන් දෙන්නේ ගෙදර. මට ඔක්කොම අයත් එක්ක එපා වුණා. වැඩිත් අමතක වුණා. එහෙම දෙන්නේ නෑ. පරිස්සම් වෙනවා. හැකිනම් අවවාදයක් දෙනවා මේ දවස්වල ඉතින් බැරි නම් නිස්සද්ද වෙන එක හොඳයි. ගැටීම් ඇති කරගන්න නැතුව හැබැයි තමන් පරිස්සම් වෙන්න. අවශ්‍ය වෙන පිහිටක් පතන හැබැයි හිතේ තරහක් එපා. දීර්ඝ හුස්මක් උඩට අරගෙන පහළට හෙලලා දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිත අර පුද්ගලයාත් අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් එයාගෙන් මට කන් දෙකෙන් සෝත කණෙන් ආව සෝත විඥාණයෙන් තමයි හඳුනගන්න ගියේ. හඳුන ගන්නකොට භාවිත සෝත විඥානීයස විඥානීය එකයි. ඇසේ රූපණං චක්කු විඥානේ, කනේ ශබ්දණං සෝත විඥානේ, ගහණෙන් නාසයෙන් ආග්‍රහණං මොකද හඳුනන්නේ? ගාන විඥානේ, දිවෙන් රසණං, කයෙන් ස්පර්ශණං කාය විඥාන, මනසින් සිතුවිල්ණං මනෝ විඥාන. ඒ භාවිත ස්වභාවය අනුව එය තරහවක් වෛරයක් හැටියටම ඇති කරගත යුතු නෑ. මේ ජීවිතයේ සුවපත්ත ගත කළ යුතු වෙනවා. බුදුරජාණන් වහන්සේටත් බැනවැදුනා, රහතුන් වහන්සේලාටත් බැනවැදුනා. බැනුන් නොසන් ලද කෙනෙක් මේ ලෝකේ පහළ වෙලා නැහැ, පහළ වෙන්නෙත් නැහැ. මම නිවර්දිව වෙන්න සිහිය පිහිටවනවා. ඒ අයගේ කෙලෙස් මගේ හිත පදිංචි කරගන්නේ සසර භයානකයි. දුර්ලභ ලබාගත මනුස්ස ජීවිතය මා හිත නිදහස් කරගන්නවා. ওই විදියට ඇසට රූප, කණ්ඨ, ශබ්ද, නාසයට ආග්‍රහණ වශයෙන් දිවට රස තවත් භයානක තැන. මොනතරම් අනිත්‍යයි කිව්ව සමහර විටක ඒකේ සමහර විටක අමතක වෙලා ඉඳ තියලා ලෙඩ හදා ගන්නත් ඉඩ තියෙනවා. කොච්චර එපයි කිව්වත් රසයට ගොදුරු වෙලා. නේද? සමහර විටක එහෙම වෙන්න ඉඩ තියෙනවා. අවශ්‍ය ආහාරය අවශ්‍යයි. හැබැයි රස තෘෂ්ණාව ඇති කරගත යුතු නැහැ. ඒකත් පුළුවන්කම ලැබෙන්න ඕනේ භාවනාවෙන්ම. එතකොට මෙලව ජීවිතයේ මේ සන්තුෂ්ටිය දැන් මේ දහම් සටහනේ වැඩසටහනේ නම සුපසංජීවිතය. ඔබ නිවනට අරමුණු කළ සතර පායෙන් වළක්වලා මේ ජීවිතේම සුවපත්ත ගත කරන්න මේ ධහමේ උගන්වන්නේ. ඔබ මේ දන්න කරුණු විග්‍රහයකට ගේන්නේ. දැන් ওই විදියට තමයි ගච්ඡන්තෝ ගච්ඡාමේති. මම මේ ගමන් කරනවා කියලා දකින්නේ. එතකොට ඒකයි මේ ගමන් කරනවා කියලා දැන් නැතු මේ ගලක මුලක හැපෙයිද වාහන පාරේනවද දකුණු පැත්තෙන් ගමන් කරන්න ඕන සුදු ඉර බල පාරමාරු වෙන්න ඕනේ. ඒක සිහියක් තමයි. ඒකත් අද වැදගත්. ඒක කරන්න ඕනේ. නිවන් මඟ අරමුණු කරගෙන මෙලව ජීවිතයේ සුවපත් භාවයේ පිණිස මේ තමයි වඩා වැදගත්. නැතිනම් සුදු ඉරෙන් හෝ කහ ඉරෙන් මාරුණත් දකුණු පැත්තේ ගමන් කරත් වාහනේ හොඳට ලෙව්වත් හිත දැඩි ආසාවෙන් හා තරහෙන් රාගෙන් දේශයෙන් මෝහෙන් පිරීලා නම් ඒක නිවැරදි සිහියක්ද? ඒකට මුට්ට සති කියලා කියන්නේ. ඒ කියන්නේ අවකුජ්ජ එහෙම නැත්තම් දුෂ්ප්‍රාඥව හරියට සිහිය පැවැත්වුවේ නැහැ. අර සිහියක් තියෙනවා නිසිතෙන් ගමන් කරන නිවැරදි විදියට. හැබැයිම සිය සම්මා සතිය, සම්මා ප්‍රඥාව, සම්මා වායාමයේ එකට එකතු වෙලා සම්මා දිට්ඨියෙන් ඔබ දැනෙන්න ඕනේ. මේක තමයි යහපත් දැක්ම. ওই විදියට තමයි තිතෝවා තිතෝම් මිහිති. නතරවල සිටියත්. නිසින්නෝවා නිසින්නෝම් මිහිති පජානාති. ඒ මොකද්ද කිව්වේ? වාඩි වෙලා හිටියා. සයානෝවා සයානෝම් මිහිති පජාන නිදන ඉරියව්වේ. නිନ୍ଦ එනතෙක් ඔය සිහිය පිහිටවන්න පුළුවන්කම ලැබෙනවා. යතා යතාවා පනසකායෝ පනහිතෝ හෝති තථා තථානම් පජානාති. යඤ්ඤම් ආකාරයකට මේ විදියට සතර ඉරියව් පාත්වනද විදර්ශනාවෙන් යුක්තව තථා තථානම් පජානාති. විදර්ශනාවෙන් යුක්තව දැක ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. තස්ස එවං අපමත්තස ආතාපිනෝ පහිතත්තස්ස විහෙරතෝ තේ ගේහසිතා යේ ගේහසිතා සර සංකප්පතේ පහියන්ති. ගේහසිතා කියන්නේ ගෘහස්ත ජීවිතයේ පවත්වනකොට කාමභෝගී ජීවිතවල ප්‍රිය රූපේ ඇලෙනවා, අකමැති රූපේ ගැටෙනවා, ලෝභ දෝෂ මොහ සකසන අන්න ඒ ස්වභාවය සර සංකප්පා ඒට අනතුරු සකසන සිතුවිලි පහියන්ති ප්‍රහාණය වෙනවා. අන්න එහෙම ප්‍රහාණය වෙනකොට කුමන්ත සිද්ධ වෙන්නේ? එයාගේ තුල අජ්ජත්තමේව චිත්තං සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. අවබෝධයෙන් පරමාර්ථ ධර්ම අවබෝධයෙන් යුතුව තමා කෙරෙහිම ස්කන්ධ පංචක ලෝකය අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත් සම්මුතියට මේ පැවැත්වුවත් පරමාර්ථ ධර්ම වශයෙන්
හටගත් වගේම නැති වෙලා යනවා. හේතුඵල ධම පටිච්ච සමුප්පන්න භව අවබෝධ වෙනකොට සම්මුතිය පමණයි පරමාර්ථ වශයෙන් කිසිවෙක් මගේ නොවේ, මම නොවෙමි, මගේ වශයෙන් පවතින්නේ මගේ ආත්මය නොවේ කියලා දැනෙනවා. එතකොට සම්තිට්ඨති සම්නිසීදති. ඒ විදිහට සිහිය පිහිටුණු තමා කෙරෙහිම නියම අවබෝධයෙන් පරමාර්ථ ධර්ම වශයෙන් සිත එකඟ වෙනවා. ඒකෝදිහති සංසුන් වෙනවා, සිත එකඟ වෙනවා, සමාධියටපත් වෙනවා. කුසලාරම්මණයන් කෙරේ පාත්ත ගන්න පුළුවන්. එතකොට විтин විට කියන්නේ මගේ හිත අවුල් වෙලා, ගැටිලුවටපත් වෙලා. හැකිතාදුරට කුසලාරම්මණය සමාධිය පාත්ත ගන්න පුළුවන්කම ලැබෙනවා. ගෘහස්ත ජීවිතවල දෙමෝපියෝ දරුවොත් ස්වාමි භාර්යා සොහිරු සොහුරියන් මනුස්සත්වයේ නාමින් ජීවිතය පාත්තන්න පුළුවන්කම තිබෙනවා. දැන් අපිට තිබෙන කාලය අද අවසන්. තව බොහෝ කරුණු වුණත් මේ කරුණු වල සාකච්ඡා කරන්න අවශ්‍ය වුණත් කාල වේලා අවසන් නිසා දැන් ඔබ සුපසන් ලෙස තමයි මේ දේශනාවෙන් පස්සේ ගමන් කරන්න ඕන. ඊට පස්සේ සම්මුතිය තුළ ජීවත් වුණත් පරමාර්ථ වශයෙන් අවබෝධ කරගෙන හඬා වැළපීගෙන නෙමෙයි ධර්මානුකූලව පස්සද්ධියෙන් සනසිලිමත්ව ජීවිතය පාත්තනවා කියන තැනට අර කියපු තැන සම්තිට්ඨති සම්නිසීදති ඒකෝදි හෝති සමාධියති. හිත තමා කෙරෙහිම ධර්මයේ තුල පිහිටගෙන බාහිර අරමුණු නිසා හිත ව්‍යාකූල කරගන්න නැතුව මේ දවස්වල ගොඩක් ඒවා පේනවා, ඇහෙනවා, දැනෙනවනේ. ව්‍යාකූල කරගෙන අධර්මයට වැටෙන්නේ නැතුව සතර අපායට වැටෙන දුගතිය හදා ගන්න නැතුව හිත එකඟ කරගෙන පිහිටුවාගෙන කුසලාරම්මණයන්ගේ සිහිය පිහිටුවා ගන්නට අදිෂ්ඨාන කරගන්නට ඔබටත් මේ රටේ හෝ ලෝකතනකෝ වෙසමින් ඔබ මේ දේශනාව සාකච්ඡා ශ්‍රවණය කරාන ඔබේ ජීවිතේ දන්නවා කියන දහම් කරුණු ප්‍රතිපදාවත් එකතු කරගෙන තව දුරටත් මාර්ගඵල අවබෝධයේ පිණිස වෙර වෑයම් දරන්නට ආරාධනා කරමින් හැමම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙත්වායි අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවත්නි, දුර්ලභත්වයෙන් ලබාගත්තා වූ උතුම් මනුෂ්‍ය ජීවිතයේ ධර්මානුකූලව හසුරවන්නට අපේ කය පවත්වා ගත යුතු ආකාරය පිළිබඳව ඉතාමත්ම හරවත් වූ දේශනාවක් අද දවසේදී අපේ පින්වත් ස්වාමින් වහන්සේ විසින් මජ්ක්‍ධිම නිකායට අයත් කායගත සති සූත්‍ර දේශනාව මූලාශ්‍රය කරගෙන මේ උතුම් පුණ්‍යවන්ත හෝරාව තුළ දේශනා කරන්නට කටයුතු කළා. ඉතින් මේ කාරණාව සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් තවත් බොහෝ කාරණාවන් අපට ශ්‍රවණය කරන්නට උවමනාව තිබුණත් දේශනාවට ලැබී තිබෙන කාල වේලාව අවසන් වන නිසා අදට සුපසන් ජීවිතය සාකච්ඡාමය වැඩසටහන අපිට නිමාවටපත් කරන්නට සිද්ධ වෙනවා. ඉතින් ඊට පෙර ආතුව දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ දෙවිනුවර කපුගම සාරංගි නිවසේ පදිංචි ශාන්ති විපුලගුණ මෑණියන් ප්‍රධාන ඒ පවුලේ දූතරුවන් පිරිසට උන්ගේ අරමුණු පැහැදිලි කරමින් පුණ්‍යානුමෝදනාවන් සිදු කරන්නට අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. සදහවත් පින්වත්නි, අද සුපසංජීවිතයේ සදහම් දෙසුමේ සාකච්ඡාවෙහි පින්නතු දායකත්වයේ ගෙන කටයුතු කළ දෙවනුවර කපුගම සාරංග නිවසේ පදිංචි ශාන්ති විපුල ගුණ මෑණියන් ඇතුළු දූදරු පිරිස විසින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වන මීට වසරකට පෙර එනම් 2021 සැප්තැම්බර් 13 වන දින මියගිය SP ගුණදාස පියාණන් නමින් ස්වාමියා පියාණන් නමින් ඥාතිවරයාණන් නමින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට වසර 15කට පෙර මියගිය G අමරසේන පියාණන් නමින් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පවුලේ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. පරමාර්ථ ධමත් තේරුම් අරගෙන ලෞකික ජීවිතය තුළ දැහැමිව සන්තුෂ්ටිය පාත්තාගෙන සැනසීමත් ජීවිතය පාත්තා ගන්න මේ සිදු කළ මේ සාකච්ඡා දේශනාව ඔස්සේ ඒ මියගිය ස්වාමියා පියාණන් ඥාතිවරුන් පිළිබඳවත් ඔබට ධර්ම මනසිකාරයෙන් දැක ගන්න පුළුවනි. දැන් හඬා වැළපීම දුක් වීම නෙමෙයි, හිත තුළ සංවේග මාර්ගය. ධර්මයෙන් හිත සනසා ගැනීමක් තමයි දැන් මේ අවබෝධයට ඔබට එන්නේ. ගුණ සිහිපත් කරලා එහෙත් ඇලීම ගැටීමෙන් තොරව තිලක්කන දහමත් මෙනෙහි කරගෙනම සනසීමෙන් ඒ නමින් සඳහන් කළ ස්වාමියා පියාණන් වරු ඇතුළු මියගේ ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්න පුළුවනි. ශ්‍රවණය කළ ඔබ හැම නමින් මියගේ සියලු ඥාතීන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරන්නටත් පුළුවනි. සෙත් ප්‍රාර්ථනා කරනවා දේශකයන්න් වහන්සේට, ශාන්ති විපුල ගුණ මෑණියන්ට, ඒ වගේම විජිතා ස්වර්ණපාලි මෑණියන්ට, සහභාගී වූ සියලු දෙනාටම, උපකාර කළ සියලු දෙනාටම
නිදුක්ව නිරෝගීව සුවපත්ව සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ ධර්මානුධර්ම පිළිවෙත් මගේ හැම සොම්නස් උපදවාගෙන හැම සනසිල්ලක් වේවා උතුම් නිවන් පිණසම අරමුණු වේවා කියන ප්‍රාර්ථනාව අපි සිද්ධ කරමු. මියගිය ඥාතීන්ට හා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදන් හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණසම උපනිශ්‍රය වේවා. සාදු සාදු සාදු. සදහපත්නි, ඒ වගේම සුපසංජීවිතයේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන තුළින් අපි හැම කෙනෙක්ගේම ජීවිත සුපසන් කර ගැනීම සඳහා අර්ථයෙන් ධර්මයෙන් අද දවසේදීත් අනුශාසනාවන් සිද්ධ කළ බතරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනේහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජනීය මිරිස්සේ ධම්මික අපේ පින්වත් ස්වාමින් වහන්සේට තවත් චිරහත් කාලයක් මේ ආදී වූ ශාස්ත්‍රනික මෙහෙවරයන්හි නිරත වන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසෙන්නටත් අවසන් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසල් දහම් එකසේම හේතු වේවා වාසනාව වේවා යන උතුම් ප්‍රාර්ථනාව පෙරදරි කරගනිමින් අද දවසේ දායකත්වයේ ගනිමින් කටයුතු කළ පින්වත් පිරිස නියෝජනය කරමින් සංකේතාත්මකව අෂ්ට පරිශුකාර පූජාවන් සිද්ධ කරන්නට ඒ පින්වතියට දැන් ආරාධනා කරනවා. පින්තුනේ සුපසංජීවිතය සාකච්ඡාමය වැඩසටහන වෙනුවෙන් ඔබටත් දායකත්වයේ ලබා ගනිමින් බෞද්ධ රූපවාහිනී නාලිකාව ඔස්සේ ධර්මදේශනාවක් ලෝපුරා විසුරුවා හරින්නට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ පිළිබඳව ඔබට විස්තර දැන කියා ගන්නට කතා කරන්න අපට 0117 215 288 කියන දුරකථන අංකයත් 0112 689 307 කියන දුරකථන අංකයත් ඔබ වෙනුවෙන් විවෘතයි. ඉතින් එහෙමනම් මේ මතක් කිරීමත් එක්ක අද දවසේ සුපසංජීවිතය සාකච්ඡාමය වැඩසටහන අපි මෙතකින් නිමවටපත් කරනවා. ලබන සතියේ සිකුරාදා දවසේදීත් මේ ආදී වූ උතුම් හරවත් වූ දේශනාවක් ඔබ කෙරෙහි අනුකම්පාවෙන් විකාශය කිරීමේ බලාපොරොත්තු වෙන්න. ඔබ හැම දිනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.